අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා ඉතා ගෞරවයෙන් නැවතත් පිළිගන්නවා. කිසිම ආකාරයකින් ලැජ්ජාවටපත් නොවන බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ විසින් අපිට ලබා දීලා තිබෙනවා. එම සදාකාලික බලාපොරොත්තුව පිළිබඳව අවබෝධය අපිට ලැබෙන්නේ කොහොමද? ඒ බලාපොරොත්තුව වෙනුවට වෙනත් බලාපොරොත්තු අපේ මනසට ඇවිල්ලා දෙවියන් වහන්සේ ලබා දුන්න සදාකාලික බලාපොරොත්තුව කිසිලෙසකින් ලැජ්ජාවටපත් නොවන බලාපොරොත්තුව පිළිබඳ අවබෝධය අපේ ජීවිතවලින් තුරන් වෙලා යන්න හේතුව මොකක්ද සහ නැවත ඒ මත අපි ගොඩනැගෙන්නේ කොහොමද කියන එක ගැන අපි මේ වෙලාවේ අධ්‍යයනය කරමු. අවසාන කාලය ලංවන විට දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු පිළිබඳව සැකසංකා ඇති කරන විදිහේ ඉගැන්වීම් ඒ පොරොන්දුව තවම පැමිණිලා නැති බැවින් ඒක පැමිණෙන්නේ නැති බවක් කියලා මිනිසයන් නොමග යවන අදහස් මේ අවසාන කාලයේ නිරන්තරයෙන් පැමිණෙන බව පේත්‍රස් පොතේ දෙවනි පේත්‍රස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. එහි සඳහන් වෙනවා පේත්‍රස් අපිට අනතුරු අඟවනවා අවසානයේ කාලයේදී බොහෝ විවිධ අය ඇවිල්ලා බොරු ගුරුවරු ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පොරොන්දුව කොහිද ඒක පැමිණෙන්නේ නැහැ කියලා අපිව රවටන තත්වයකට පත් වෙනවා. ඒ වගේම ජේසුස් වහන්සේගේ පැමිණීම ඒක සිදුවෙන දෙයක් නෙමෙයි කියන තැනට අපේ මනසට අදහස් කාවද්දන තත්වයට මේ අවසාන කාලයේදී ලෝකය පත් වෙනවා. අතීතයේ පටන්ම මේ තිබුණු දේවල් ස්වභාවික ක්‍රියාවලි දෙවියන් වහන්සේ මවපු මැවිල්ල එලෙසම ක්‍රියාත්මක වමින් තිබෙන බැවින් මේ පොළවේ අවසානයක් දැම්ම පැමිණෙයිද කියන සැකය මිනිසයන් තුල ඇති වෙන ආකාරයේ ඉගැන්වීම් අදහස් රසක් මේ වන විටත් කිතුණු සභාව පවා වෙලාගෙන තිබෙනවා. මේ ගැන අනතුරු ඇඟවීම පේත්‍රස් විසින් සිදු කළා ඔහුගේ ලියවිල්ල තුල. ඉතින් මේ අදහස් සමග බොහෝ මිනිසයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සූදානම් වීම, ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම් වීම වෙනුවට පොළවේ වෙනත් බලාපොරොත්තු අපේක්ෂා පසුපස යමින් తాවකාලික පොළව తాවකාලික නොවන දෙයක් විදිහට තේරුම් ගනිමින් පොළවේ බලාපොරොත්තු සොයාගෙන යන තත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් බොහෝ මිනිසයන්ට කිතුණු ජාතිය තුල අද තිබෙන්නේ පොළවේ බලාපොරොත්තු. ඔවුන් පොළවේ බලාපොරොත්තු පොදි ගහගෙන ඔවුන් කල්පනා කරනවා බයිබලයේ ලියලා තියෙන විදිහට දෙවියන් වහන්සේ අපි මේ හිතන් ඉන්න අපේ බලාපොරොත්තු ලැජ්ජාවට පත් කරන එකක් නැහැ කියලා ඒ ගැන ඔවුන් තමන්ගේ අදහස් දක්වමින් සිටින කාලයක් තමයි අපි මේ පසු කරමින් යන්නේ. නමුත් දෙවියන් වහන්සේ ලැජ්ජාවටපත් නොකරන බව කිව්වේ දෙවියන් වහන්සේගේ මීළඟ රාජධානිය කෙරෙහි තිබෙන බලාපොරොත්තුවයි. ඒක පළමුවෙනි යොහාන් පොතේ දෙවනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. පටන් ගැනීමේ සිට දෙවියන් වහන්සේ කියපු දේම නුඹලා තුල පවතින අවශ්‍යයි. පටන් ගැනීමේ ඉඳලම දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව තමයි සදාකාලික ජීවනය. මෙන්න මේ සදාකාලික ජීවනය පිළිබඳව දෙවියන් වහන්සේ ලබා දුන්න පොරොන්දුව කිසි ලෙසකින්වත් ලැජ්ජාවටපත් නොවන බව පළමුවෙනි යොහාන් පොතේ යොහාන් විසින් රචනා කරලා තිබෙනවා. අවසාන කාලයේ අපිව මුලා කරන විවිධ අය එනවා. එයාලා ඇවිල්ලා අපිට විවිධ පොරොන්දු, විවිධ අදහස්, විවිධ වෙනත් බලාපොරොත්තු, සදාකාලික රාජධානියේ බලාපොරොත්තුව වෙනුවට වෙනත් පොළවේ බලාපොරොත්තු අපේ මනසට කාවද්දන තත්වයට පත්වෙන බව අපව මුලා කරන්නට කටයුතු කරන බව එම යොහාන් පොතේ විස්තර කරලා තිබෙනවා. ඒ වගේම පේත්‍රස් කියනවා මේ කාලය තුලට නුඹලට එන්න සිදු වෙනවා. මේ බඳු ගුරුවරු වෙනවා. විවිධ අදහස් දක්වන අය එනවා. එයාලා ඇවිල්ලා කියනවා ජේසුස් වහන්සේගේ පැමිණීම එහෙම සිදු වෙන්නේ නැහැ. හැම දෙයක්ම පටන් ගන්නේ වගේම දැනටත් තියෙනවා. මේ අවුව වැස්ස, ඉරහඳ තාරකා මේ හැම දෙයක්ම සාමාන්‍ය විදිහට ඒ චක්‍රයන් ගමන් කරමින් පවතිනවා. හැම දෙයක්ම නිසියාකාරව සිදු වෙනවා. මේකේ කෙලවරක් පැමිණෙන බවක් අපිට පේන්නේ.
එම නිසා දෙවියන් වහන්සේගේ එනවා කියපු රාජධානිය එහෙම දැම්ම පැමිණෙන එකක් නෙමෙයි. ජේසුස් වහන්සේ එහෙම දැන් පැමිණෙන්නේ නැහැ කියන අදහස ඒව පස්සේ ගොඩාක් පසුව සිදුවෙන දේවල් ලෙස මිනිස්යන්ගේ හදවත් වලට කාවැදී තිබෙනවා මේ අවදියේ. එම නිසා බොහෝ සභාවන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වීම වෙනුවට වෙන බොහෝ ක්‍රියාවන් වල යෙදিলা ඉන්නවා. తాවකාලික පොළව බදාගෙන ඒ තුල තමන්ගේ දේවල් ගොඩනගා ගැනීමේ කිතුණු සභාවත් සටනක නිරත වී සිටින බව අපිට පේනවා. ඔවුන් විවිධ නිකායන් බෙදාගෙන තම තමන්ගේ ධර්ම තම තමන්ගේ නිකායන් තම තමන්ගේ පල්ලි දියුණු කර ගැනීමේ අරමුණෙන් තම තමන්ට රාජ්‍ය බලය වරප්‍රසාද දිනා ගැනීමේ අරමුණෙන් කටයුතු කරමින් සිටින යුගයක තමයි අපි මේ සිටින්නේ. මේ බඳු යුග කිතුණු සභාව පසු කරගෙන ඇවිල්ලා තිබෙනවා. දැනටත් කිතුණු සභාව එවැනි කාලයක් පසු කරගෙන යනවා. සභාව පමණක් නොවේ ඇදහිලි වතුන් පවා තමාගේ ධනය, තමාගේ වතුපිටි, තමන්ගේ පවුලේ දේවල්, තමන්ගේ අවශ්‍යතාවයන් කෙසේ හෝ ලබාගෙන ඒවා සුරක්ෂිත කර ගැනීමේ සටනක නිරත වෙලා ඉන්නවා. පොළවේ උරුමයන් ලබා ගැනීමේ සටනක, පොළවේ ධනය උරුම කර ගැනීමේ සටනක, පොළවේ උසස් තැන්වලට යාමේ, පොළවේ අධ්‍යාපනයේ ආර්ථිකව සමාජීයව ඉහළ ස්තරවලට යාමේ සටනක කිතුණුවන් අද නිරත වෙලා ඉන්නවා. ඔවුන් එසේ ලෝකයේ දේ අරමුණු කරගෙන වැඩ කරන අතරේ ඔවුන් බයිබල් පද උපයෝගී කරගෙන ඔවුන් කියනවා දෙවියන් වහන්සේ අපි මේ තියාගෙන ඉන්න බලාපොරොත්තු ලැජ්ජාවට පත් කරන්නේ නැහැ කියමින් ඔවුන් ඒවා එම පොරොන්දු අල්ලගෙන අපි යාඥා කරනවා කියමින් ඉන්නවා. හැබැයි ඇත්තටම දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? මොන බලාපොරොත්තුවද ලැජ්ජාවට පත් වෙන්නේ නැත්තේ? ලැජ්ජාවට පත් නොවන්නේ සදාකාලිකත්වයේ පිළිබඳව සදාකාලික රාජ්‍යය ගැන දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව නම් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ. පොළවේ අනෙකුත් සියලු බලාපොරොත්තු ලැජ්ජාවට පත් වෙනවා. පොළවේ අනෙකුත් දේවල් බිඳ වැටෙනවා. පොළවේ අපි කොපමණ වටින දෙයක් ගොඩනගා ගන්න ගියත් ඒවා විනාශයට හැරෙනවා. ලැජ්ජාවට පත් වෙනවා. දෙවියන් වහන්සේ විසින්ම ඔබට දුන්න ආශිර්වාදයක් වුණත් ඔබ ටික කාලෙකින් ඊළඟ පරම්පරාවන් වලදී ඒවා දෙවියන් වහන්සේ දුන්නද කියන සැකය පවා මිනිසයන් තුල ජනිත කරමින් ලැජ්ජාවට පත් වුණ විදිහ අතීතයේ අපිට දකින්න පුළුවන්. ඊශ්‍රායල් ජාතිය බල සම්පන්න විදිහට දෙවියන් වහන්සේ විසින් ගොඩනැගුවා. හැබැයි පස්සේ ඒ ජාතිය ලැජ්ජ වුණා. ඒ ජාතිය කොච්චර මුලදී බල සම්පන්නව හිටියත් විදේශ රටවල් ඇවිල්ලා බබිලෝනිය, පර්සියාව ආදී අධිරාජ්‍යයන් ඇවිල්ලා ඔවුන්ව දන්වැල් වල දාලා ඇදගෙන ගියා. ඔවුන් ලැජ්ජ කරා. කෝ නුඹලගේ දෙවියෝ, කෝ නුඹලා කියපු බලය, නුඹලා උදම් ඇනුවා, නුඹලා උඩඟු ලෙස කතා කළා. අපිට අපේ දෙවියන් වහන්සේ ඉන්න තුරු අපිට වරදින්නේ අපි මේ පොළවේ අපිට ගහන්න වෙන රාජ්‍යයක් නැහැ කියලා නුඹලා උඩඟු වුණා. නමුත් බලපල්ල නුඹලා අද දන්වැල් වලින් දාලා බැඳගෙන ඇදගෙන යන හැටි වහල්කමට කියලා ඇදගෙන යන අතරේ ලැජ්ජ කළා. ඊශ්‍රායල් ජාතිය ඒ ලැජ්ජාව විඳදරා ගත්තා. ලැජ්ජ වුණා. පොළවේ මොන දෙයක් උරුම කරගත්තත් ඒක ලැජ්ජාවක් බවට හැරෙන පසුව වටින දෙයක් උරුම කරගත්ත වෙන්න පුළුවන්. කාලයක් උසස් වෙලා හිටියා වෙන්න පුළුවන්. කාලයක් ධනවත් වෙලා, කාලයක් ගෞරවාන්විතව සිටියා වෙන්න පුළුවන්. නමුත් පොළවේ පාපය සමග ලැජ්ජාවට පත් වෙනවා. ඊශ්‍රායල් ජාතිය ලැජ්ජ නොවි ශක්තිමත්ව හිටපු යුගයක් තිබුණා. ඔවුන් ශාස්ත්‍රීය වුණ යුගයක්. ලෝකයේ අනෙකුත් රාජධානිවල ගෞරවයට පාත්‍ර වුණ යුගයක් තිබුණා. හැබැයි පසුව ඔවුන් දෙවියන් වහන්සේගේ මාර්ග නැවත කෙලසද්දී මොකද්ද උනේ? ඔවුන්ට එම තිබුණු ගෞරවේ නැති වෙලා ඒ වෙනුවට ඔවුන්ගේ මුහුණු සංගවා ගන්න ලැජ්ජාවක් ඔවුන් කෙරෙහි පැමුණුණා. අන්‍ය ජාතිකයන්ගේ වහල් බැල මෙහෙවර කම්වලට ඔවුන්ට නතු වෙනට සිදු වුණා. පොළවේ පාපයත් එක්ක පොළවේ අසම්පූර්ණ මනුෂ්‍ය ජීවිත සමග දෙවියන් වහන්සේගේ සැලැස්ම අපිට අපේ ශක්තියෙන් සම්පූර්ණව මේ පොළවේ කරන්න බෑ. මේ පොළවේදී අසාර්ථක වෙනවා. පොළවේදී රැවටිලි පරීක්ෂා රැසක් ඇවිල්ලා එක පරම්පරාවක් හොඳට දෙවියන් වහන්සේත් එක්ක ගමන් කළත් ඊළඟ පරම්පරාව ඇවිල්ලා මහා විනාශයක් අසාර්ථකකම් රැසක් නැවතත් ඒ ආශිර්වාද ලැබපු පවුල්වල ඒ ජාතීන් වල පවා සිදු වෙනවා. දෙවියන් වහන්සේ විසින්ම ගොඩනගපු ඊශ්‍රායල් ජාතිය තමයි හොඳම උදාහරණය. ඒ වගේම තමයි කිතුණු සභාවන් ගෞරවයට පාත්‍ර වෙලා හිටපු යුග තිබුණා. හැබැයි පසු ඒවායේ බලය දැන් හීන වෙමින් පවතිනවා. කිතුණු රාජධානි ශක්තිමත්ව බලවත්ව හිටපු
අවදි තිබුණා. හැබැයි මේ වන විට මොකද්ද වෙන්නේ? කිතුණු සභාවන් වල රාජධානි වල බලය පවා පහතට වැටෙමින් තිබෙනවා. පොළවේ දේ අස්ථීරයි. පොළවේ අපි බලාපොරොත්තු වෙන කවර දෙයක් නමුත් ඒවා පවතින්නේ නැහැ. පොළවේ අපේක්ෂාවන් බලාපොරොත්තු ලැජ්ජාවට හැරෙනවා. ලැජ්ජාවට හැරෙන්නේ නැති එකම එක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම. ඒ සමගින් පැමිණෙන දෙවියන් වහන්සේගේ සදාකාලික ධර්මිෂ්ඨ රාජධානිය ගැන යමෙක් ඇදහිල්ලෙන් විශ්වාසයෙන් වැඩ කරලා ඒ රාජ්‍යයේ බලාපොරොත්තුව උදෙසා බලාගෙන ඉන්නව නම් අන්න ඒ බලාපොරොත්තුව නම් කිසි කලෙක ලැජ්ජාවට හැරෙන්නේ නැති බව තමයි යොහාන් තමන්ගේ ලියවිල්ලේ රචනා කරලා තිබෙන්නේ. ඒ වගේම පේත්‍රස් කියනවා නුඹලා මේවට රැවටෙන්න එපා. අවසාන කාලයේ වන විට විවිධ වෙනත් බලාපොරොත්තු නුඹලට පොරොන්දු වෙන ගුරුවරු පැමිණෙයි. එයාලා ඇවිල්ලා පොළවේ දේවල් වෙතට නුඹලාගේ මනස යොමු කරයි. නමුත් ඒවා විනාශයට යනවා. දෙවියන් වහන්සේට වසර දහසක් එක දවසක් වගේ කියන ඒ අදහස ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා ප්‍රමාදයි කියලා සමහරු හිතාගෙන ඉන්න නමුත් ප්‍රමාද නැහැ. කාලය ආසන්නයි. නමුත් මිනිස්සු සමහර අය හිතනවා ප්‍රමාදයි. ජේසුස් වහන්සේගේ පැමිණීම ප්‍රමාදයි. ඒවත් සිදු වෙන්නේ නැහැ කියන හැඟීමෙන් වැඩ කරනවා. නමුත් පේත්‍රස් තමන්ගේ ලියවිල්ල තුලින් මේ අවසාන කාලයේ සභාවට ලබා දෙන උපදෙස් තමයි ඒ විදිහට අනිත් අය දෙන අදහස් ගැන රැවටෙන්න එපා. අනිත් අය කියන දේවල් වලට හසු වෙන්න එපා. ඒ අනිත් අයගේ අදහස් වලින් අපිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ බලාපොරොත්තුව නැති වෙලා යනවා. ඔවුන් පොළවේ දේ වෙතට අපේ මනස යොමු කරනවා. ඒ නිසා ප්‍රමාදයයි සමහරු හිතන නමුත් ප්‍රමාද නැහැ. උන්වහන්සේගේ කැමැත්ත තමයි සියලු දෙනා ගැලවීමට පත්වීම. තව ඉතුරු වෙලා ඉන්න අනෙක් හැම කෙනෙක්මත් දෙවියන් වහන්සේගේ සුභාරංචිය අහලා පසුබට වෙලා අකීකරු වෙලා ගිහිල්ලා ඉන්න අය පවා නැවත හැරිලා දෙවියන් වහන්සේ වෙතට එන එක තමයි උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ අවශ්‍යතාවය සියලු දෙනා ගැලවීම මිස බොහෝ දෙනෙක් විනාශයට යාම නොවේ. ඒ නිසා දෙවියන් වහන්සේ ස්වල්ප කලක් බලා ඉඳලා තිබෙනවා මෙච්චර කාලයක්. ඒ බලා සිටීම ඒ ඉවසීම ප්‍රමාදයක් කියලා අපි සිතන්න හොඳ නැහැ. ඒ ඉවසීම නිසා දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන්නේ නැහැ කියලා යමෙක් හිතනවා නම් ඔහු දෙවියන් වහන්සේගේ කරුණාව සහ ඉවසීම හඳුනන්නේ නැති කෙනෙක්. ඒ නිසා අපි හොඳින් තේරුම් ගත යුතු දේ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඊතා ඉක්මනින් පැමිණෙනවා. උන්වහන්සේ එක වරක් මේ පොළව ජල ගැල්මකින් විනාශ කළා. නෝව සහ ඔහුගේ පවුලේ අය ඊළඟ සැලැස්මට යොමු කරවනු ලැබුවා. මෙලෙසම දෙවියන් වහන්සේ මේ දැන් තිබෙන පොළව විනිශ්චය කරලා දෙවියන් වහන්සේගේ මීළඟ රාජධානිය කැඳවීමේ කාලය පැමිණෙනවා. ඒ නිසා අපි අන්න ඒ පැමිණෙන බලාපොරොත්තුව ගැනම අපේ අදහස තියාගෙන අපේ අරමුණු යොමු කරගෙන සිටින්නට අවශ්‍යයි. අපි හොඳින් තේරුම් ගන්න ඕන ඔබ මොන දෙයක් මේ පොළවේ අපේක්ෂා කරගෙන හිටියත් ඒවා ලැජ්ජාවට හැරෙනවා. ඒ නිසා ඒව ගැන කලබල වෙන්නත් එපා. ඔබ තියාගෙන හිටපු බලාපොරොත්තුවක් ඔබ පොළවෙන් අපේක්ෂා කළ දෙයක් ඒක උනේ නැහැ. ඒක අනිත් මිනිස්සු ඉදිරියේ මම ලැජ්ජ වුණා කියලා හිතන්න එපා. ඒක කොහොමත් වෙනවා. ජේසුස් වහන්සේත් පොළොවේදී ලැජ්ජ වුණා. ජේසුස් වහන්සේගේ ගෝලයෝ නිඳා ලබලා මැරිලා ගියා. ජේසුස් වහන්සේගේ ගෝලයෝ මරණයෙන් උත්ථානය වීම ගැන, මීළඟ රාජ්‍යය ගැන, දෙවියන් වහන්සේගේ ගැලවීම ගැන උගන්වමින් හිටියේ. නමුත් අනෙකුත් මිනිස්සු ඇවිල්ලා ඔවුන් මරා දාද්දී ලැජ්ජ කළා. කෝ නුඹලා කියපු බලය, කෝ නුඹලා කියපු ගැලවීම, නුඹලා කිව්වා වගේ දෙවියන් වහන්සේ නුඹලට උදව් කරාද කියලා ලැජ්ජ කර හිනා වෙවි තමයි ඒ ජේසුස් වහන්සේගේ ගෝලයන්ව නසා දැම්මේ. ජේසුස් වහන්සේවත් එහෙමයි. ජේසුස් වහන්සේට පහර දෙද්දී උන්වහන්සේ නසද්දී ලැජ්ජ කළා. පොළොවේදී ලැජ්ජ වුණා. නමුත් මීළඟට පැමිණෙන දෙවියන් වහන්සේගේ රාජධානියේදී මේ කිසි කෙනෙක් ලැජ්ජ වෙන්න යන්නේ නැහැ. ඒ අවසානයේට ලැජ්ජ වෙමින් හිටපු මිනිස්සු දෙවියන් වහන්සේ විසින් ප්‍රථමයන් බවට හරවනවා. ඔවුන්ට ආධිපත්‍ය බලය ලබා දෙනවා. පාලන බලය ඔවුන්ගේ අතට ලබා දෙනවා. ජේසුස් වහන්සේ රජු ලෙස පැමිණ පොළවේ පාලන අධිකාරීත්වය උන්වහන්සේ උරුම කරගන්නවා. මෙන්න මේ බලාපොරොත්තුව නම් කිසිසේත්ම ලැජ්ජාවට හැරෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගෙන් උරුම කරගත්ත යම් ආශිර්වාදයක් පොළවේ තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට දුන්න ආර්ථික ආශිර්වාදයක් ඔබගේ පවුලේ ඔබගේ දූ දරුවන් තුල ඔබට ලැබුණු වෙනම මොනවා හරි පොළවෙන් ලැබුණු දෙයක් තිබෙනවා නම් ඔබ දැනට ඒක භුක්ති විඳින්න.
ඒ දේ දෙවියන් වහන්සේ ඔබට යමක් දීලා තිබෙනවා නම් ඒ භුක්ති විඳීම වරදක් නොවේ. නමුත් ඒව ගැන විශ්වාසය තබාගෙන ඒ මතම යැපෙන්න යන්න එපා. ඒව මත ගොඩ නැගෙන්න යන්න එපා. මේක තමයි අපේ එකම බලාපොරොත්තුව කියලා. පොළවේ తాවකාලික දෙයක් කෙරෙහි බලාපොරොත්තු තියාගන්න එපා. දැන් ඔබට තියෙන දේ හෙට නැති වෙලා යන්න පුළුවන්. අද ඔබ උසස් තත්වයකට ඉඳලා හෙට ඔබේ තත්වයේ නැති වෙලා යන්න පුළුවන්. අද ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන උගන්වමින් ඉඳලා හෙට ඔබට පීඩා තුල යන්න සිදුවනවා වෙන්න පුළුවන්. ඒ නිසා පොළවේ ස්වරූපය වටහා ගන්න. පොළවේ ඔබ එක එක දේවල් ගැන විශ්වාස කරන් ඉන්න එපා. මගේ ගෞරවය නැති වෙන එකක් නැහැ. මගේ ආර්ථිකයේ බිඳ වැටෙන එකක් නැහැ. මගේ පවුල හොඳටම තියෙයි. මගේ ජීවිතය අසාර්ථක වෙන එකක් නැහැ. මට තියෙන දේපල මට තියෙන දේවල් නැති වෙන එකක් නැහැ කියලා මම අසනීප වෙන එකක් නැහැ. මට අනිත් අයගෙන් පීඩාවක් එන එකක් නැහැ කියලා ඔබ පොළවේ දේවල් ගැන බලාපොරොත්තු වෙවි අපේක්ෂා කර පොළවේ බලාපොරොත්තු කරපින්නගෙන ඉන්න එපා. ඒවා පැත්තක දාන්න. අද දවසේදී අද ඔබ ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ ඔබ පොළවේ සිටින තුරු ඔබට ජීවත් වෙන්න අවශ්‍ය දේ සපයලා දෙයි. නමුත් පොළවේ එක එක බලාපොරොත්තු කරපින්නගෙන ඉන්න යන්න එපා. ඒවා ලැජ්ජාවට හැරෙනවා. අපි මොන දේ බලාපොරොත්තු වෙලා හිටියත් ඒවා නැති වෙලා පහ වෙලා යන తాවකාලිකව ස්වල්ප කලක් බැබලෙමින් තිබෙන දේවල් බව අපි තේරුම් ගන්න අවශ්‍යයි. ස්වල්ප කලකට ඒවා වටින හොඳ දේවල් වගේ අපිට හැඟේ. නමුත් ඒවා නැති වෙනවා. පොළවේ බලාපොරොත්තු ලැජ්ජාවට හැරෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලාපොරොත්තුව කෙරෙහි අපේක්ෂාවෙන් ඉන්න කිසිවෙක් කිසි කලෙක ලැජ්ජ වෙන්නේ නැහැ. ඒක උරුම වෙනවමයි. ඒක සදාකාලයට පවතිනවා. සදාකාලෙදි කිසි කලෙක ඒක ලැජ්ජාවට හැරෙන්නේ නැහැ. සදාකාලික ප්‍රීතිය සමාදානය ඒ තුලින් උරුම වෙනවා. මේ අදහස ඔබ තුල පළපදියම් වෙන්නේ. ඔබ තුල ඒක ඔබට හොඳින් අවබෝධ වෙන්න පටන් ගන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කිරීමත් සමගයි. එහෙම නැත්නම් ඔබ විවිධ ගුරුවරු විවිධ තැන්වල දෙන ගොඩාක් අදහස් වලට ඔබගේ මනස යොමු කරලා ඒවට රැවටෙනවා. යොහාන් තමන්ගේ ලියවිල්ලේ අන්න ඒකයි රචනා කරන්නේ. නුඹලා මුලා කරන අය එනවා. ඒ නිසා නුඹලා හොඳට මතක තියාගන්න ඕන දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව නම් පටන් ගැනීම ඉඳලා දීපු එක. ඒක තමයි සදාකාලික රාජ්‍යය ගැන පොරොන්දුව. අන්න ඒක ලැජ්ජාවට හැරෙන්නේ නැහැ. ඊට අමතරව වෙන දේවල් වෙතට නුඹලගේ මනස යොමු කරන නුඹලව මුලා කරන්න හදන අය පැමිණෙනවා. අන්න ඒ මුලා කරන්න එක එක අය එන නිසා තමයි මම මේ දේ කියන්නේ කියලා යොහාන් ඒක රචනා කරනවා. ඒක නිසා නුඹලා මුලා වෙන්න එපා. නුඹලා තුල සුද්ධාත්ම ආලේපය තිබෙනවා නම් නුඹලා මුලා වෙන්නේ නැහැ. නුඹලා ගැන වනාහි දෙවියන් වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුල පවතින්නේය. ඒක තියෙනකොට නුඹලට වෙනම ආයේ ඇවිල්ලා කවුරුවත් ඇඟිල්ලෙන් එන නුඹලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඇත්ත ඉගැන්වීම මොකද්ද? බොරු එක මොකද්ද? කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ කියලා නුඹලට එකින් එකට කිය ඉන්න දෙයක් නැහැ. නුඹලා තුල ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ක්‍රියාත්මක වෙනවා නම්. නමුත් ඔබ තුල ශුද්ධාත්ම ආලේපය නැත්නම් ඔබ රැවටෙනවා. ඔබ ඒ ඉගැන්වීමත් හරි කියලා හිතනවා. අනිත් ඉගැන්වීමත් හරි කියලා හිතනවා. හැම එකම කවුද හරි ඉගැන්වීම? කොතනද ඇත්ත කියන්නේ කියන එක තේරෙන්නේ නැති වෙනවා. මේක අද බොහෝ කිතුණුවන්ට තියෙන ප්‍රශ්නයක්. එතකොට අරයත් බයිබලෙන් අරගෙන වෙන දේශනයක් කරනවා. දැන් මෙතන බයිබලෙන්ම අරගෙන තව දේශනයක් කරනවා. එතකොට මේ ඔක්කොම අතරින් හරි එක මොකද්ද? හරි එක මොකද්ද කියලා ඔබ කාගෙන් අහන්න ගියත් වැඩක් නැහැ. තමන් කරන එක හරි කියලා ඕනම ගුරුවරයෙක් කියයි. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕන? ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලබන්න. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබේ ගුරුවරයා. උන්වහන්සේ පැමිණි කල ඔබව රවට්ටන්න බැරි වෙනවා අන් කිසි කෙනෙක්ට. ශුද්ධාත්ම ආලේපය ඔබ තුල ඇවිලෙන්නට ක්‍රියා කරන්නට පටන් ගත්තම මොකද්ද වෙන්නේ? ඔබටම අවබෝධ වෙන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේගේ හදවත, දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ අරමුණ ඔබට තේරුම් යන්න පටන් ගන්නවා. යොහාන් පොතේ විස්තර කරනවා මෙලෙස ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වුණාම, ශුද්ධාත්ම ආලේපය ලැබුණම නුඹලට වෙනම ආය උගන්න ආය කී ඉන්න දෙයක් නැහැ. ඒකේ අදහස තමයි ඔබට කාගේවත් අහහා ඉන්න දෙයක් නැහැ. හරි ඉගැන්වීම මොකද්ද කියලා හොය ඉන්න දෙයක් නැහැ. ඔබට ඉගැන්වීමක් අහනකොටම කවුරු හරි ගුරුවරයෙක් දෙයක් පැහැදිලි කරලා දෙනකොටම ඔබට වැටහෙන්න පටන් ගන්නවා මේක ඇත්තටම දෙවියන් වහන්සේගේ සැලැස්මට අදාළ දෙයද මේ කියන්නේ. එහෙම නැත්නම් තම ලාභයට වාසියට කියන දෙයක්ද? පොළවේ ආසාවක්
පිළිබඳවද මේ කියන්නේ කියන එක හරියටම පැහැදිලි කරගන්න නම් සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඔබ කෙරෙහි ක්‍රියාත්මක වෙන්නට අවශ්‍යයි. ඒ නිසා දේශනා අහන දැන් බොහෝ දෙනෙක් ඉන්නෝ දේශනා අහන YouTube එකේ විවිධ ගුරුවරුන්ගෙන් ගොඩාක් දේශනා අහන අය ඉන්නවා. හැබැයි ඔබ සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙලා නෙමෙයි නම් එම දේශනා අහන්නේ. ඔබට හොයාගන්න බැරි වෙනවා හරි මාර්ගය මොකක්ද කියන එක. ඔබට හොයාගන්න බැරි වෙනවා සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන උගන්වන ඉගැන්වීම මොකක්ද කියන එක. ඒ නිසා ඔබත් සුද්ධාත්ම බෞතිස්මය ආලේපය ලබා තිබෙන්නට අවශ්‍යයි. කොහොමද සුද්ධාත්ම ආලේපය ලබන්නේ? උන්වහන්සේ තුල යාඥාවෙන්, निराහාරයෙන්, උන්වහන්සේ ඉදිරියේ කැපවීමෙන් යාඥා කරමින් අඛණ්ඩව දිනපතා උන්වහන්සේගේ පාමුල යාඥාවෙන් සිටියදී සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඔබ සැබවින්ම ජේසුස් වහන්සේව අදහාගෙන නම් ඉන්නේ. උන්වහන්සේව අදහාගත් සැනින්ම සුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි ප්‍රකාශ වෙනවා. ඒ නමුත් දිනපතා සුද්ධාත්ම බලය අවුලුවා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා දිනපතා යාඥාව සතිපතා කරන දේවමිහන් තුල සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලැබීම අත්‍යවශ්‍යයි. ඔබ තනිවම පුද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණු යාඥා ජීවිතයක් ඔබට තිබෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිවක් නොසඟවා අවංක සිතින් ඔබගේ හිත අස්සේ තියෙන හැම දෙයක්ම ඔබේ ආසාවන් බලාපොරොත්තු ඔබේ තිබුණු පැරණි වැරදි දුර්වලතාවයන් මේව එකක්වත් හංගන්න නැතුව ඔබේ ඇතුළාන්තය දෙවියන් වහන්සේ ඉදිරියේ දිගහරින්න. උන්වහන්සේට කියන්න හැම දෙයක්ම. එසේ කියමින් අඛණ්ඩ යාඥාවේ නිරත වෙන්න. ඒ විදිහට යාඥා කරද්දී සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ කැමති අයට අවශ්‍ය අයට විවිධ දීමනාවන් ලබා දෙයි. අන්‍ය භාෂාවේ දීමනාව සමහරුන්ට ලබා දීලා ඇති. දැන් එම ලැබුණු අන්‍ය භාෂාවේ දීමනාවලින් අඛණ්ඩව කතා කරමින් හදවත ඇතුළේ තියෙන හැම වංචාවක්ම බොරුවක්ම එළියට අරගෙන ඒවා දෙවියන් වහන්සේට කියන්න පටන් ගන්න. මෙලෙස අඛණ්ඩ යාඥාව තුලින් ඔබට හැකියාව ලැබෙනවා සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඔබ තුල අවුලුවා ගැනීමට. ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ ඇවිලෙන කල ඔබව කිසි කෙනෙක්ට රවටන්න බෑ. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ එතනින් එහාට කිසිම දේශනයක් කිසිම අධ්‍යයනයක් කරන්න අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. බයිබල් විද්‍යාලයක ඉගෙන ගන්න අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි එයින් අදහස් වෙන්නේ. එයින් අදහස් වෙන්නේ ඔබ සුද්ධාත්ම ආලේපේ ලැබුවයින් පසුව ඔබට කවුරු කොහේ කරන මොන දේශනයක් ඇහුවත් ඒක දෙවියන් වහන්සේගේ හදවතට එකඟ දෙයක්ද කියන එක පිළිබඳව සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල තහවුරු කිරීමක් කරනවා. එතකොට ඔබ හොය කෙනාගෙන් අහහා යන්න ඕනේ හරි දේශනයේ කුමක්ද, හරි ගුරුවරයා කවුද, එතකොට දෙවියන් වහන්සේගේ ඇත්තම සැලැස්ම උගන්වන්නේ කොතනද කියලා හොය යන්න දෙයක් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියාත්මක වෙනකොට ඔබට වැටහෙන්න පටන් ගන්නවා. සුද්ධාත්ම බලය ක්‍රියාත්මක වෙනකොට තමයි ඔබ තුල අනින ලද සිත් ඇතුව ඔබ දෙවියන් වහන්සේගේ සේවකයන්ගෙන් සැබෑ සේවකයන්ගෙන් විමසන්නේ අපි මොනවද කරන්න ඕන. එහෙමනම් අපි මේ රාජ්‍යයට සූදානම් වෙන්න දැන් අපි මොනවද කරන්න ඕන කියන එක ගැන කුතුහලයක්, ආශාවක්, ඒ පරණ ජීවිත ගැන පසුතැවීමක් ඇති වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ බලාපොරොත්තුව උරුම කරගැනීමේ සැබෑ අපේක්ෂාව ඔබ තුල දැල් වෙන්නට පටන් ගන්නේ සුද්ධාත්ම බලය ඔබ තුල ක්‍රියාත්මක වන විට පමණයි. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නේ නැත්නම් ඔබ වෙනත් දේවල් බයිබලයේ ඇසුරු කරගෙන ඉගෙන ගනි. ගොඩක් ඉගැන්වීම් ඉගෙන ගනි. ඉතිහාසය ඉගෙන ගනි. බයිබලයේ පද ඇසුරු කරගෙන පොළවේ විවිධ දේවල් වලට ඔබ යාඥා කර පොරොන්දු අල්ලගෙන යාඥා කරනවා කිය එක පොළවේ විවිධ දේවල් කෙරෙහි බලාපොරොත්තුව තියාගෙන නැති වෙලා යන ලැජ්ජාවට හැරෙන පොළවේ දේවල් ගැන අපේක්ෂා කර ඒවා ලබා ගන්න ඒවා පසුපස ගමන් කරයි බයිබල් පදත් උපයෝගී කරගෙන. හැබැයි කිසි කලෙක දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව ඔබ තුල දැල් වෙන්නේ නැහැ සුද්ධාත්මයන් වහන්සේ නැතුව. එම නිසා ඔබ නොරවටන පිණිස මොකද්ද දැන් කරන්න ඕන? සුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබන්න. ඒ සඳහා ඔබට පෞද්ගලික කැපකිරීමක් අවශ්‍යයි. අනිත් අයට බෑ ඔබට සුද්ධාත්මයන් වහන්සේව ලබා දෙන්න පොවන්න බෑ. ඔබ තමයි ඒක කරන්න ඕන. ඔබ තමයි දිනපතා යාඥාවෙන් දෙවියන් වහන්සේත් එක්ක අඛණ්ඩ සම්බන්ධතාවය රැක ගන්න ඕන. එලෙස උන්වහන්සේත් එක්ක අඛණ්ඩ සම්බන්ධතාවය රැක ගන්නකොට හිමිදිරි පාන්දර යාඥාවන් වලින්, සන්ධ්‍යාවේ උන්වහන්සේත් එක්ක තනි වෙලා කරන යාඥාවන් වලින්, निराහාර යාඥාවන් වලින් ඔබ අඛණ්ඩව දෙවියන් වහන්සේට යාඥා කරමින් උන්වහන්සේගේ පාමුල ඉද්දී ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ
ක්‍රියාත්මක තත්වයට පැමිණිලා උන්වහන්සේ ඔබව හසුරුවන්නටත් ඔබ අහන දකින දේවල් තුලින් දෙවියන් වහන්සේගේ සැබෑ සැලැස්ම ඔබගේ ආත්මයට අවබෝධ කර දෙන්නටත් පටන් ගන්නවා. ඒක නැති අය තමයි එක එක ඉගැන්වීම් වලට හැරි හැරි යන්නේ. සුද්ධාත්ම බලය ආලේපේ නැති වුණාම තමයි විවිධ වැරදි ධර්ම, විවිධ වැරදි අදහස් ආගම් ජේසුස් වහන්සේ දුන්න අදහසට පටහැනිව පොළවේ එක එක බලය, ධනය උරුම කරගන්න කපටි මිනිස්සු ගොඩනැගිලා තිබෙන්නේ සුද්ධාත්ම ආලේපය ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසා. අද ඇතැම් සභාවන් මුළුමනින්ම සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. අන්‍ය භාෂා කතනයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරපු සභාවන් අද කිතුණුවන් අතර පවතිනවා. ඔවුන් තුල සුද්ධාත්මයන් වහන්සේ ඇවිලෙන්නේ කොහොමද? ඔවුන් තුල සුද්ධාත්මයන් වහන්සේ මැදහත් කරුවෙක් වෙන්නේ කොහොමද? ඒ නිසා කොහොමත් සුද්ධාත්මයන් වහන්සේ ඔවුන්ගේ මැදහත් කරුවා නෙමෙයි. ඒ නිසා ඔවුන් වෙන වෙන මැදහත් කරුවෝ. විවිධ සුද්ධවන්තයෝ, විවිධ පාස්ටර්ස්ලව, විවිධ දේවගැතිවරු, විවිධ දේවල්, විවිධ රූප පිළිම, විවිධ ඉගැන්වීම් අදහස් තමන්ගේ බලය මැදහත් කරුවන් විදිහට තියාගෙන ඉන්නවා. ඔවුන් තමන්ගේ වචනය තමයි බලය, මං කියන දේ තමයි වෙන්නේ කියලා ඇතැම් අය සමහරු ඒක ප්‍රමුඛ කරගෙන ඉන්නවා. ඇයි මේ ගොඩාක් වැරදි අදහස් ඇවිල්ලා තියෙන්නේ ඇයි? සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය නැති වුණාම ඒ නිසා තව කවුරුවත් කියන විදිහට ඔබට තව කාගේවත් පිහිටෙන් සුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න බෑ. පෞද්ගලික කැපකිරීමක් අවංක අය තමයි සුද්ධාත්මයන් වහන්සේව ලබන්නේ. කොහොමද සුද්ධාත්මයන් වහන්සේ ලබන්නේ? අවංක අඛණ්ඩ යාඥාවෙන් ඔබ තුල සුද්ධාත්ම බලය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔබ වංචා සහගතව දිගින් දිගටම ඔබට ඕන සැලැස්මම කරගන්න නම් ඔබ යාඥා කරන්නේ. එහෙනම් ඔබ හිතන්න එපා සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරයි කියලා. සමහර විට ඔබ निराහාරව ඉන්නව වෙන්න පුළුවන්. ඔබ ගැලවීම ලැබලා වසර ගාණක් ගිහිල්ලත් ඔබ තාමත් ඔබේ ආසාවක්, අපේක්ෂාවක් ඉටු කරගන්න නම් निराහාරයක ඉන්නේ. ඔබ ඔබගේ සැලැස්මක් ඉටු කරගන්න නම් ඔබ විසින් සූදානම් කරගත්ත සැලැස්මක් දෙවියන් වහන්සේට කියලා ඉටු කරගන්න නම් निराහාරව ඉන්නේ. ඔබ හිතන්න එපා ඒ බඳු කාලයක, ඒ බඳු තැනක සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරයි කියලා. ඔබ යාඥා කරත් වෙන්න පුළුවන්, ඔබ निराහාරව හිටියා වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඔබේ අරමුණක් ඉටු කරගන්න නම් ඔබ निराහාරව ඉන්නේ. එතන සුද්ධාත්ම ක්‍රියාවක් නැහැ. ඔබ ඔබේ කැමැත්ත නසලා, ඔබේ කැමැත්ත දෙවියන් වහන්සේගේ පාමුල තබලා තමකම නසාගෙන ජේසුස් වහන්සේ අනුව තමන්ට පැමිණෙන ඕන දුකක්, පීඩාවක් ඒ මොනවා තිබුණත් ඒව ගැන කලබල වෙන්නේ නැතුව තමන්ගේ ආසාව, කැමැත්ත පසෙක තබලා දෙවියන් වහන්සේගේ කැමැත්තට තම ජීවිතය අතහරින්නා තමයි සුද්ධාත්මයෙන් පූර්ණ වෙන්නේ. තම ජීවිතය අතහරින්නා එය නැවත ලබා ගන්නවා. නමුත් තම ජීවිතය, තම ආසාව රැක ගන්නට යන්නාට එය නැති වෙනවා. ඔබ තමන්ගේ ආසාව දෙවියන් වහන්සේගේ පාමුල අතහරින්න, ඔබේ සැලැස්ම අතහරින්න, ඔබේ බලාපොරොත්තු අතහරින්න, ඔබ මෙතෙක් කල් ඉල්ලපු දේ අතහරින්න, ඔබේ යාඥාව අතහැරලා සුද්ධාත්මයන් වහන්සේට ඇවිලෙන්න දෙන්න. ඔබට මේක ඕන, අරක ඕන කියලා ඒක දීර්ඝ කාලයක් එකම දේ යාඥා කර කර ඉන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ නතු වෙන්නේ කවද්ද? උන්වහන්සේගේ ස්වාමීත්වය පිළිගන්නේ කවද්ද? උන්වහන්සේගේ සැබෑ ස්වාමීත්වය පිළිගෙන තම ආසාව දෙවියන් වහන්සේගේ පාමුල තබලා මාගේ කැමැත්ත නොවේයි, සැබවින්ම ඔබගේ කැමැත්ත මා තුල කළ මැනව කියලා අඛණ්ඩ යාඥාවෙන් අවංක සිතින් දෙවියන් වහන්සේගේ පාමුල යාඥා කරන්නා ඒකාන්ත වශයෙන් සුද්ධාත්මයන් වහන්සේව ලබනවා. නමුත් කපටි අරමුණකින්, තව කෙනෙක්ව කපන අරමුණකින්, තමන්ගේ අරමුණක් ඉටු කර ගැනීමේ අදහසකින් යාඥා කළත්, දින ගණනාවක් निराහාරව හිටියත් සුද්ධාත්ම බලය ඔබ තුල ක්‍රියා කරයි කියලා නම් හිතන්න එපා. ඒ නිසා පිටත කිසිවකින් මනින්න බෑ කා තුලද සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ, කවුද සුද්ධාත්මයන් වහන්සේව ලැබුවේ කියලා निराහාරව හිටපු දවස් ගාණෙන්, යාඥා කරපු පැය ගාණෙන් මනින්න බෑ. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. යාඥාව අත්‍යවශ්‍යයි, निराහාරය අත්‍යවශ්‍යයි. ඒ සියල්ලට ඉහළින් ඔබේ අවංක යටහත් චේතනාව අත්‍යවශ්‍යයි. ඔබේ අරමුණු ඉටු කරගන්න දෙවියන් වහන්සේත් එක්ක ඉන්න බෑ. ඔබ මුල් කාලේ ගැලවීම ලැබපු මුල් අවදියේ ඔබ නොතේරුම් කමට ඔබේ කැමැත්ත දෙවියන් වහන්සේට කිව්ව වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ මට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා, මම මේකට කැමතියි, ඔබ කැමති නම් මට මේක ලබා දෙන්න කියලා. ඔයාට ඔයාගේ අවශ්‍යතාවයක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න බැරි කමක් නැහැ. හැබැයි ඔබ දිගටම ඒක නම් කරන්නේ.
ඔබ උන්වහන්සේගේ සැලැස්මට කිසි කාලයක අවනත වෙන්නේ නැතුව ඔබ ලියාගත්ත ඔබ සැලසුම් කළ ඔබ මනසින් මවාගත්ත අරමුණක් වෙතටම යන කෙනෙක් නම් සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ඔබ තුල සිදුවේයි කියලා හිතන්න එපා. බයිබලයේ මේ එක එක චරිත දෙස බලන්න. මෝසෙස්, ආබ්‍රහම්, දාවිත්ලා මේ අය බලන්න තමන්ගේ සැලැස්මක් කරන්න ගියාද? පේත්‍රස්ලා, යොහාන්ලා, යාකෝබ්ලා තමන්ගේ සැලැස්මක් කරන්න ගියාද? ජේසුස් වහන්සේ තමන්ගේ සැලැස්මට වැඩ කරාද? දෙවියන් වහන්සේගේ අතට බාර වුණා. බයිබලයේ පරණ ගිවිසුමේ නව ගිවිසුමේ මේ ඉන්න චරිත දිහා බලන්න. මේ කවුද? තමන්ගේ කැමැත්ත අතහැරපු අය. ආබ්‍රහම් තමන්ගේ කැමැත්ත අතහැරලා දෙවියන් වහන්සේ කියපු සැලැස්මට ජීවිතේ කැප කරගෙන තමන් ආසම කරන දේ අතහැරපු කෙනෙක්. දාවිත්ලා තමන්ට ඕන දේ ඕනනම් බලෙන් සටන් කරලා ගිහිල්ලා ගන්න තිබුණා. හැබැයි ඒව කරේ නැහැ. ඒව අතහැරලා දෙවියන් වහන්සේ ලබා දෙන තුරු පාඩුවේ කැලේකට වෙලා උන්වහන්සේගේ පාමුල තම කම නසාගෙන හිටපු අය. බලන්න මේ හැම කෙනෙක්ම මෝසෙස්ලා තමන්ගේ අරමුණක් වෙනුවෙන් ඊශ්‍රායල් වල නායකත්වයේ ගන්න දඟලපු අය නෙමෙයි. ඒ අය දෙවියන් වහන්සේගේ සැලැස්මට අවනත වුණු අය. තමන්ගේ කැමැත්ත පැත්තක තියලා සුද්ධාත්මයන් වහන්සේට ඔවුන් ඉඩ දුන්නා. ඒ නිසා සුද්ධාත්ම බලය ඔවුන් තුල ඇවුලුණා. පේත්‍රස්ලා, පාවුල්තුමාලා ඔවුන් තම කම නසාගෙන තම අරමුණක්ද පාවුල්තුමා ඉටු කරගන්න ගියේ. තමන්ට සභාවක් හදාගන්නද? තමන්ට සෙනගක් ගොඩනගා ගන්නද? කිතුණුවන් අතරේ තමන්ට තැනක් ගෞරවයක් නමක් හදාගන්නද පාවුල්තුමා දැඟලුවේ? නෑ, එහෙම එකක් නෙමෙයි. ඔවුන් තමකම නසාගත් අය. තමන්ට නායකත්වයක් උරුම කරගන්න නෙමෙයි. අනිත් අය ඉදිරියේ ගෞරවාන්විත පුද්ගලයෙක් කියලා පෙන්න ගන්න වෙහෙසිච්ච අය නෙමෙයි. ඒ අයට ඇතැම් අයට නායකත්ව ලැබුණා, ප්‍රධාන තැන් ලැබුණා. ඒවා දෙවියන් වහන්සේ පස්සේ උන්වහන්සේගේ කැමැත්ත අනුව දීපු දේවල්. එහෙම නැතු ඒ කිසි කෙනෙක් තම අරමුණු අනුව වැඩ කළා ලෝකයේ ධනය, බලය, තත්වය උරුම කරගන්න වැඩ කළා අය නෙමෙයි. තම කම පස්සෙක තබලා දෙවිඳුන් ඉදිරියේ අවංකව යටහත්ව යාඥා කළ අය. ඔවුන්ගේ යාඥාවලට ප්‍රතිචාර වශයෙන් දෙවියන් වහන්සේගේ ආත්මය ඔවුන් තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුලත් ක්‍රියා කළා. ඔවුන් තුලත් සුද්ධාත්ම බලය ක්‍රියාත්මක වුණා. දාවිත් තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. මෝසෙස් තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. ආබ්‍රහම් තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. පාවුල්තුමා තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කළා. ජේසුස් වහන්සේ තුල පේත්‍රස්ලා සහ අනෙකුත් ගෝලයන් තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වුණා. ඔබ තුලත් සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නට කැමැත්තෙන් සිටිනවා. උන්වහන්සේගේ මහා ආධිපත්‍ය බලය උන්වහන්සේ ඔබ තුල ක්‍රියාත්මක කරවන්නට කැමැත්තෙන් සිටිනවා. ඒ සඳහා ඔබගේ අවංක යටහත් වීම, තමකම නසාගෙන තමන්ගේ ආසාව පසෙක තබා දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක යටහත් වීමකින් දිනපතා අඛණ්ඩ යාඥාවෙන් සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතය තුල ක්‍රියා කරන්නට ඉඩහසර ලබා දෙමින් දෙවියන් වහන්සේගේ පාමුල ඔබ නක්තර වෙලා අඛණ්ඩ යාඥාවෙන් රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. එකල සුද්ධාත්ම බලය ඔබ තුල ඇවිලෙන්නට පටන් ගනී. එලෙස සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනකොට කිසිදු බොරු ගුරුවරයෙක්ට ඔබ රවට්ටන්න බෑ. එක එක මිනිසුන්ගේ අදහස් වලට ආව රවට්ටන්න බෑ. සැබෑ එකම අවසාන අරමුණ වෙතට ඔබේ ජීවිතය දිශාගත වෙනවා. උන්වහන්සේ දුන්න නැති නොවන, ලැජ්ජ නොවන බලාපොරොත්තුව පිළිබඳ ආසාව, උනන්දුව ඔබ තුල ඇවිලෙන්න පටන් ගන්නවා. පොළවේ తాවකාලික දේවල් නිෂ්ඵල බව තේරුම් අරගෙන ඒවා කසල සහ දූවිලි බව තේරුම් අරගෙන ඒවා අතහැර දමලා දෙවියන් වහන්සේගේ ඒ සදාකාලික බලාපොරොත්තුව මත සැබෑ ප්‍රීතියේ ගිනිදලු ඔබ තුල ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රීතිය නසන්න බෑ කාටවත්. ඔබ එවිට යන්න පටන් ගන්න ගමන නතර කරන්න බෑ කාටවත්. ඔබ තුල එම ආලෝකය දැල් වෙන්න පටන් ගන්නවා. ඒ ආලෝකෙන් තව තව අය ආලෝකමත් වෙයි. ඔබ තුල ඒ ජීවනය ගලන්න පටන් ගන්නවා. ඔබ ජීවනදායක දිය උල්පතක් වෙනවා. ඒ ජීවනදායක දිය උල්පතෙන් බලාපොරොත්තුවක් නැතුව පොළවේ වෙහෙසිලා කලකිරලා ඉන්න තව බොහෝ මිනිස්සු ඒ ජීවනදායක ජලය ඔබ තුලින් අරගෙන ඔබේ උල්පතින් අරගෙන පානය කරයි. ඒ තැනට සුද්ධාත්මයන් වහන්සේ ඔබව මෙහෙවනු ලබනවා. ඒ සඳහා ඔබ සුද්ධාත්ම ආලේපය ලැබීමට සූදානම් වන්න. එම ආලේපය ලබා ගන්න. එම ආලේපය ලබලා මේ ඉගැන්වීම් රසක්, වැරදි ඉගැන්වීම් රසක් තියෙන ස්ථානයේ
මේ විවිධ අය විවිධ මත පළ කරන ස්ථානයේ හරි අදහස මොකද්ද? දෙවියන් වහන්සේගේ සැබෑ අරමුණ මොකද්ද කියන එක තේරුම් ගැනීම සඳහා එවිට ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉඳගෙන ඔබට තහවුරු කරයි. ඒ දේශනයක් අහනකොටම මොන ගුරුවරයෙක් කරන දේශනයක් වුණත් ඔබ ඒක අහනකොටම ඔබේ හදවතට හැඟෙන්න පටන් ගනී. ඇත්ත තමයි මේක තමයි දෙවියන් වහන්සේගේ සැබෑ අරමුණ කියන එක ඔබේ සිත් තුල අනින ලද සිත් ඇතිව ඔබ පෙළඹෙයි ඒක තව තව දැනගන්න. ඒ වෙතට සූදානම් වෙන්න ඔබේ අරමුණ ඔබේ ජීවිතයේ යොමු වෙයි. වැරදි ඉගැන්වීම් වචනයක් දෙකක් අහනකොටම ඒ දේශනෙන් පොඩ්ඩක් අහගෙන යනකොටම මේ මොකද්ද කියන්නේ මේක නෙමේ අදහස කියන එක ඔබේ තුලට ඒත්තු ගන්නනවා ශුද්ධාත්මයන් වහන්සේ. එම ඒත්තු ගැන්වීම ආත්මයන් වහන්සේ විසින් ඔබ තුල කළ යුතුව තිබෙනවා. උන්වහන්සේ ඔබේ ගුරුවරයා කරගන්න. උන්වහන්සේ ඔබේ මිත්‍රයා කරගන්න. උන්වහන්සේ ඔබේ බලය කරගන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ලැබුම් ගන්න විවේක ස්ථානයේ බවට පත් කරගන්න. ඔබේ වෙහෙස නිවා ගන්න දෙවියන් වහන්සේගේ ආත්මය තුලට පිවිසෙන්න. වංචාකාරී පොළවේ රැවටිලිකාර මනුෂ්‍යයන්ගේ බොහෝ අදහස් අතරින් දෙවියන් වහන්සේගේ සැබෑ සැලැස්ම හඳුනා ගැනීම සඳහා ශුද්ධාත්ම ආලේපය ලබන්න. ඔබ බයිබලයේ කොච්චර කිව්වත් ඔබට එහි හරි අරමුණ පැහැදිලි වෙන්නේ නැත්නම් යාඥා කරලා ශුද්ධාත්ම බලය ලබාගෙන බයිබලයේ කියවන්න. එවිට මෙතෙක් නොතේරුණු බයිබලයේ ලියා තිබෙන රහස් ඔබේ ආත්මයට ශුද්ධාත්මයන් වහන්සේ නිරාවරණය කරලා දෙවියන් වහන්සේගේ නැති නොවන ලැජ්ජාවටපත් නොවන බලාපොරොත්තුව වෙතට ඔබව මෙහෙයවාවි. පොළවේ බලාපොරොත්තු ලැජ්ජාවට හැරෙනවා. නමුත් දෙවියන් වහන්සේ දුන්න සදාකාලික රාජධානියේ බලාපොරොත්තුව නම් කිසි ලෙසකින්වත් ලැජ්ජාවට නොහැරෙන බවක් ඒ බලාපොරොත්තුව තුල ඔබ මත ගොඩනැගෙන ඊතා ඉහළ ප්‍රීතියත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ලබා දෙයි. උන්වහන්සේගේ සමාදානය ඔබට දෙයි. මේ ගමන මොන දුෂ්කරතාවයක් මැදින් උනත් ගමන් කරලා ඉවර කරන්න. ඒ සඳහා ශුද්ධාත්ම ආලේපය නිරන්තරයෙන් ලබන්න, අඛණ්ඩව ලබන්න. දිනපතා යාඥාවෙන් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක අත්වැල් බැඳගෙන ගමන් කරන්න. උන්වහන්සේ කැමති ඔබව උන්වහන්සේගේ මිත්‍රයෙක් බවට පත් කරගෙන උන්වහන්සේ ඔබේ කල්යාණ මිත්‍රයා ලෙස ඔබට ප්‍රකාශ වී ඔබ සමග වැඩ වාසය කරන්න, ඔබ තුල ලැබුම් ගන්නට ආත්මයන් වහන්සේ කැමැත්තෙන් සිටිනවා. එයට ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න කියලා දෙවියන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. අපි මේ මොහොතේ ඔබගෙන් සමු ගන්නවා. මේ දේවල් තේරුම් අරගෙන ශුද්ධාත්ම බලයෙන් යුක්තව මේ දාන දේශනාවලට පවා සවන් දෙන්න. හරිදේ මොකද්ද කියලා ඔබම වටහා ගැනීමට ආත්මයන් වහන්සේගේ බලය ලබන්න. මේ මොහොතේ අපි ඔබගෙන් සමු ගන්නවා. අපිත් එක්ක අලුතෙන් යමෙක් සම්බන්ධ වෙනවා නම් ඔබට පුළුවන් මේ දේශනාවට යටින් වීඩියෝ එකට යටින් අපි YouTube එකෙන් බලන අයට මේ තියෙන description එකේ දාලා තියෙන WhatsApp කණ්ඩායම් වල link වලින් ඒ කණ්ඩායම් වලට එකතු වෙන්න ඔබට හැකියාව තිබෙනවා. අපි මේ මොහොතේ ඔබගෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.